ගමේ ගැමි වහරේ තියනවා ආදිකාලේ ඉඳලම කියමනක් ගඟේ මූදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕන කියලා. නමුත් දැන් මේ ඒකෙන් කියන්නේ අපි ඕනම දෙයක් කරනකොට විශේෂයෙන් මූල්‍ය පාලනයක් තියෙන්න ඕන කියන. මේ ගඟේ මූදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕන කියන ගැමි වහරේ තියෙන දේ රාජ්‍ය මූල්‍ය පාලනයේදී ඉටු කරන්නේ රජයේ විගණන ක්‍රියාවලිය හරහා. රාජ්‍ය විගණනය කියන එක ඕනම රටක ඒ රට සමාජවාදී වේවා ධනවාදී වේවා මොන ආර්ථිකයක් තිබුණත් ඒ ඕනම ආර්ථිකයකට ඒ ගඟේ මූදේ දැම්මත් මිම්මක් තියෙන්න ඕන කියන එක මැනුමක් තියෙන්න ඕන කියන එක ගානක් මිම්මක් තියෙන්න ඕන කියන දේ ක්‍රියාවලියට සහාය දක්වන්නේ ඇත්තටම විගණන ක්‍රියාවලිය. එතකොට දැන් මේ 20 වෙනි සංශෝධනයෙන් කරලා තියෙන්නේ මෙන්න මේ විගණකාධිපතිවරයා පත් කිරීමත් ඒ විගණන ක්‍රියාවලියත් සම්පූර්ණ දුර්වල කරලා පාර්ලිමේන්තුව සතුව තිබිච්ච මේ බලය අහිමි කිරීම. ඇත්තටම මේක විසින් පෙන්눔 කරන තව දෙයක් තියෙනවා. අපි කොච්චර ජනතාවට කිව්වත් ජනතාවට තේරුනේ නැති දෙයක් තියෙනවා. මේ ව්‍යවස්ථාවෙන් කොහොමද මූල්‍ය පාලනය කරන්න කියන එක. දැන් 20 වෙනි සංශෝධනයේ විසින් ව්‍යවස්ථාවට තියෙන මූල්‍ය පාලනය කිරීමේ හැකියාව අහිමි කිරීම විසින් අහිමි කරන ආකාරය තේරුම් ගත්තම අපිට පැහැදිලි වෙනවා මොනතරම් බරපතල විදියට මීට කලින් ව්‍යවස්ථාවන් තුල 1978 ව්‍යවස්ථාවේ ඉඳලම මේ මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලය තිබුණද කියන. මොකද දෙයක් අහිමි වෙන්න එපයි තිබිච්ච තරම තේරුම් ගන්න. දැන් මෙතන වෙලා තියෙන ඉතා පැහැදිලිව ඒක. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාපිත නීත්‍යානුකූල බලය ගඟේ මූදේ දාන මට්ටමකට පත් කරලා තියෙනවා ගානක් මිම්මක් නැතුව. ඒක මේක තුලින් सिद्ध කරලා තියෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කර ගන්න ඕන. ඇත්තටම විගණනෙන් කරන්නේ මොකක්ද? විගණකාධිපතිවරයාගේ කාර්යභාරයේ රාජ්‍ය මූල්‍ය විගණනයේදී කරන්නේ මොකක්ද? දැන් අපි පෞද්ගලික ආයතනක පෞද්ගලික විගණනයන් සිද්ධ කරනකොට කරන්නේ ඒ පෞද්ගලික ආයතනයේ ඉන්න කොටස් හිමියන්ට අයිතිකරුවන්ට ඒ ආයතනයේ වාර්ෂිකව මූල්‍ය ප්‍රකාශන වලින් මොකක්ද මේ ආයතනයේ ලාභ අලාභ තත්ත්වයට කලමනාකාරීත්වයේ බැඳීම කාර්ය සාධනය මොකක්ද? කොහොමද මේක කළා තියෙන්නේ පෙන්눔 කළ දෙන්නේ. ආයතනයක් ලාභ වුණත් සමහරලාට ඊට වඩා ලාභ ලබන්න තිබිච්ච අවස්ථාවල් අහිමි කරලා තියෙන්න පුළුවන් කියන එක දකින්න පුළුවන් නිවැරදි විගණනයක් තිබුණා. ඒක පෞද්ගලික ආයතනයකටත් දාලා. රජයටත් එහෙමයි. ඒතර සමස්ත රාජ්‍යයේ කටයුතු ජනාධිපතිවරයාගේ ඉඳලා අගමැතිවරයාගේ ඉඳලා කැබිනට් මණ්ඩලය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු පත් කරපු සංස්ථා සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලයන් සමාජිකයින් කොහොමද ජනතාවගේ බදු මුදල් වලට සාධාරණ ඉෂ්ට කළ තියෙන්නේ. ඇත්තටම සාධාරණයක් ඉෂ්ට කළ තියනවාද? නැත්නම් මීට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්න හැකියාව තිබියදී ඒක කළා නැද්ද කියන එක පෙන්눔 කරන පරීක්ෂණය තමයි විගණකාධිපතිවරයා විසින් සිද්ධ කරන විගණන පරීක්ෂණය. ඒ විගණන පරීක්ෂණයේ පාර්ලිමේන්තුවේ බැඳීමක් තියෙන්නේ මොකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සතුයි සමස්ත මූල්‍ය පාලන බලය. හැබැයි මේ සමස්ත මූල්‍ය පාලන බලය සතුයි කිව්වට 225 දෙනාටම මේ මූල්‍ය පාලනය කරන්න හැම සංස්ථාවකටම දෙපාර්තමේන්තුවකටම අධිකාරියකටම ආයතනයකටම රින්ගන්න බෑනේ. එමනම් മന്ത്രിවරු ගිහිල්ලා හොයන්න ඕන මොකද වෙලා තියෙන්නේ කියලා චෙක් කරන්න. හැබැයි චෙක් කරන්න දැනුමත් නැහැ, කරන්න ක්‍රමවේදිකුත් නැහැ. අන්න ඒකට බලය පවර්ලා තියෙන විගණකාධිපතිවරයා. ඒ කියන්නේ විගණකාධිපතිවරයාට ඒ බලය පැවරීමේ ක්‍රියාවලිය ඇතුලේ විගණන නිලධාරීන් විසින් විගණන සුපිරින්ඩන්වරුන් විසින් ඒ ආයතන බාරගෙන ඔවුන් ගිහිල්ලා පරීක්ෂණ කළා කලින් කලට කාර්තුමය වාර්තා වාර්ෂික වාර්තා අර්ධ වාර්ෂික වාර්තා හැටියට වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ අර ඔබ දකින ආරම්භයේදීම අද දිනේ සභාගත කරන වාර්තා කියන යටතේ එක එක ආයතනවල වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කරනවා. විෂය භාර ඇමතිවරු විසින්. හැබැයි ඒවා ඉදිරිපත් කරපලියෙන් ඒක සභාවට ආවා කියලා කවුරුත් දැනගන්නේ නැහැ. අන්නේ ගිණුම් වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන හැම වාරයකම තවත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අභ්‍යන්තරේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක තමයි ඒ වාර්තා මත පදනම් ගත්ත සවිස්තර වාර්තාවක් ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර කාරක සභාවට එනවා. ඒ නිසා පොදු ව්‍යාපාර කාරක සභාවේ සමාජිකින් විසින් ගිණුම් කාරක සභාවේ සමාජිකින් විසින් කරන්නේ මොකක්ද? විගණකාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් කැඳවාගෙන අර පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ චේම්බර් එකේ සභාගත කරපු ගිණුම් වාර්තාවල ලිහා බැලීමක් කරනවා. ඒවා තවදුරටත් සවිස්තරාත්මකව විග්‍රහ කරගන්නවා. ඒවා හරහා පැන නගින ගැටලු විගණකාධිපතිවරයාටත් විසඳන්න බැරි සමහර ප්‍රශ්න විගණන විමසුම් වලින් ඉදිරිපත් කළත් නිලධාරීන් විසින් වරදක් හැටියට පිළිගන්නේ නැති කරුණු සාරාංශගත කරලා වග විභාග කිරීම තමයි පාර්ලිමේන්තුව වෙනුවෙන් කෝප් කමිටුවත්
ගිණුම්කාරක ස්වභාවයෙන් සිද්ධ කරන්නේ. මේක තමයි සමස්ත සාරාංශයේ මේ ක්‍රියාවලිය. රාජ්‍ය මූල්‍ය පාලනය කෙරෙහි පාර්ලිමේන්තුව සතු වගකීම් ඉෂ්ට වෙන්නේ එහෙමයි. දැන් මේවා එකින් එක ගැලවුණාට පස්සේ ඒ විගණනය කරන ආයතන ගැලවුණොත් රාජ්‍ය සමාගම් ගැලවුණොත් විගණකාධිපතිවරයා පත් කිරීමේ ක්‍රියාවලිය ගැලවුණොත් ඒකේ ස්වාධීනත්වය බිඳ වැටුණොත් ඒ නිලධාරීන්ට තියෙන බලය නැති වුණොත් විගණන කොමිසම අහෝසි වුණොත් ජාතික විගණන පනතේ බලය අඩු වුණොත් මොකද වෙන්නේ? අර ගානක් මීමක් නැතුව මූදර දැම්ම වෙනවා. එතකොට විගණනය පිළිබඳව පාර්ලිමේන්තුව තියෙන බලය අඩු වුණයි කියන්නේ අර රාජ්‍ය මූල්‍ය පාලනය කෙරෙහි මහ ජනතාවට තියෙන බලය, ජනතාව විසින් පත් කර නියෝජිතයින්ට තියෙන බලය අහිමි වීම සිද්ධ වෙනවා. එතකොට ක්‍රමානුකූලව 1978 ව්‍යවස්ථාවේ ඉඳලා වරින් වර සංශෝධන වෙලත් මෙතෙක් බලයක් හැටියට තිබිච්ච මෙන්න මේ බලතල අහිමි වීම තමයි මෙවර මේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. ඒක මම තව තේරුම් කරගන්න ඔබට පුළුවන්. මේ විගණනය කරන ක්‍රමවේදයන් ටික තේරුම් ගත්තොත්. විගණනය කියන්නේ එකක් විතරක් නෙමෙයි. මූල්‍ය විගණනය සිද්ධ වෙනවා. මූල්‍ය විගණනය සිද්ධ වෙන්නේ අර මූල්‍ය ප්‍රකාශන සකස් කරාම යම් ආයතනයක්, සංස්ථාවක්, මණ්ඩලයක්, විදුලි බිල මණ්ඩලය වෙන්න පුළුවන්. වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයේ සකස් කරන්නේ විදුලි බිල මණ්ඩලය. ඒක නිවැරදි මූල්‍ය ප්‍රකාශනයක් සකස් කරන ක්‍රමයට සකස් කරාද කියන එක හොයන්නේ මූල්‍ය විගණනය. එතන මූල්‍ය ප්‍රකාශන හදප්පලියට පිළිගන්නේ නැහැ රජය, පාර්ලිමේන්තුව. ඒක විගණකාධිපතිවරයාගේ වාර්තාවක් සහිතව තමයි එන්න ඕන. ඒතර විගණකාධිපතියා වාර්ෂික ඔක්කොම විගණන වාර්තා වලින් මූල්‍ය ප්‍රකාශන පිළිගන්නේ නැහැ සමහර ආයතනවල. බොහෝ ආයතනවල අපි කියනවා මෙවර මූල්‍ය ප්‍රකාශනය පිළිබඳ විගණකාධිපතිවරයා මතයක් ප්‍රකාශ කර නැත. නැත්තම් මූල්‍ය ප්‍රකාශන පිළිගත නොහැක. මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ නොමැත. ඒක මොකද්ද? විගණකාධිපතිවරයාගේ මතය. විගණකාධිපතිවරයා යම් මූල්‍ය ප්‍රකාශනයක් පිළිබඳව මතය ඉදිරිපත් නොකරොත් ඒක බරපතලයි. පිළි නොගත්තොත් ඊටත් බරපතලයි. ප්‍රතික්ෂේප කළොත් තවත් බරපතලයි. ඒ බරපතල භාවය අනුව තමයි මූල්‍ය ප්‍රකාශනයක වගවීම තියෙන්නේ. නිවැරදිභාවයට දෙන සහතිකය දෙන්නේ යම් ආයතනයක් මූල්‍ය ප්‍රකාශනයක් හැදුව පළියට ඒක හරි වෙන්නේ නැහැ. ඒක විගණකාධිපතිවරයාගේ සහතිකයක් තියෙන්න ඕන. ඒක මොකද්ද? මූල්‍ය විගණනය. ඊට පස්සේ කාර්ය සාධන විගණනය. කාර්ය සාධන විගණනය කියන්නේ value for money. යොදන මුදලට වටිනාකම ලැබිලා තියෙනවා. ඒ මුදල හරියට යෙදවිලා තියෙනවා. ඒකේ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ සමහරට ලාභය පෙන්වලා තියෙනවා. ලාභය පෙන්වුවට කාර්ය සාධනය දුර්වලයි. performance audit එකකින් කරන්නේ මොකද්ද? කාර්ය සාධනය අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙලා තියෙනවද කියන සමස්ත ක්‍රියාවලිය දිහා බලන එකක් කරනවා කාර්ය සාධන විගණනයෙන්. ඒ වගේම ඔබ මෑත කාලේ අහපු වැදගත් එකක් තමයි forensic audit. වෝහාරික විගණනය. ඒ කියන්නේ අර සෛලගත වෙච්ච මට්ටමටම මුළු ශරීරාංගම වෛද්‍ය විද්‍යාවේ තියෙන වෝහාරික වෛද්‍ය පරීක්ෂණයක් වගේම විගණනයේ තියෙන වෝහාරික විගණනය. ඊළඟට තියෙනවා පාරිසරික විගණනය. ඔය දැන් මේ දවස්වල සිද්ධ වෙන පාරිසරික විනාශයන් තියෙන්නේ. සිංහරාජයට පාරක් අවශ්‍යයි. ලංකාගම යන මිනිස්සුන්ට පාරක් ඕන. හැබැයි පාර ඕන වගේම ඒකෙන් සමස්ත පරිසරයට සිද්ධ වෙන හානියක් සිද්ධ වෙනවද? පාරේ වැදගත්කමයි පරිසරයේ අවශ්‍යතාවයයි දෙක බලනවා පාරිසරික විගණනය. ආන විලුන්දා වෙන්න පුළුවන්, අනිත් ඕන තැනක වෙන්න පුළුවන්. සමහර කෙනෙක් කියන්න පුළුවන් රජයේ ඇමතිවරයෙක් ගිහිල්ලා කියන්න පුළුවන් අර ඔක්සිජන් ඇමතිවරු වගේ කට්ටිය. අපිට ඔක්සිජන් කන්නද? අපිට ඕන ශ්‍රී ලංකාවේ පිට්ටනියක් කියන. හැබැයි පාරිසරික විගණනයෙන් කියන්න පුළුවන් නෑ ශ්‍රී ලංකාවේ පිට්ටනිය වෙන තැනකට ගෙනියන්න. මෙතන ඊට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය තියෙනවා කියන. මේ හැම දෙයකම බලාපොරොත්තුව මොකද්ද? රජය ජනතාවගේ මුදල් සාධාරණ විදියට ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන විදියට යොදවලා තියනවද කියන එක මතය ප්‍රකාශ කිරීම විගණකවරයා කරනවා. දැන් කෙනෙකුට තර්ක ගන්න පුළුවන් හරි ඉතින් ඔය විගණනයේ නොතිබුණත් විගණක කොමිසම නොතිබුණත් විගණකාධිපතිගේ වාර්තා නැති වුණත් කෝප් කමිටුවට කැඳවන්න මේ ආයතන පුළුවන් නේද කියලා. පුළුවන්. විගණකාධිපතිවරයාගේ වාර්තාවක් නැතුවත් ආයතනෙ කැඳවන්න පුළුවන්. මණ්ඩලයක්, සංස්ථාවක්, දෙපාර්තමේන්තුවක්, අධිකාරියක් කැඳවන්න පුළුවන්. කැඳවලා මොනවද අහන්නේ? මම කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් හැටියට දන්නවා අපි කැඳවලා ආයතනයක දුක සපහන්නේ නැහැ. ඔගොල්ලෝ කෑවද බිව්වද කියලා හොයන්නේ නැහැ. ඒක නෙමෙයි අපට වැදගත් වෙන්නේ. මෙන්න මේ විගණකාධිපතිවරයා අපට ඉදිරිපත් කරන ලේඛන මත පදනම් වෙලා තමයි අපි ඒ ආයතන විගණනය කරන්නේ, ඒ පරීක්ෂණය කරන්නේ. ස්වාධීන පරීක්ෂණයක් කෝප් කමිටුවේ සිද්ධ කරන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තා මත පදනම් වෙලා. ඔබ දන්නවා සුප්‍රසිද්ධ මහ බැංකුව බැඳුම් කර
වංචා පිළිබඳ කර පරීක්ෂණයේදී විගණකාධිපතිවරයා කොච්චර කාර්යභාරයක් සිදු වුණාද? ඒ මොකද හේතුව? ඒකේ මූලික ලේඛන දත්ත සියල්ල කෝප් කමිටුව ඉදිරිපත් කරන විගණකාධිපතිවරයා. මූල්‍ය ප්‍රකාශනවල තිබිච්ච වැරද්ද මුලින්ම අඳුරගන්න විගණකාධිපතිවරයා. ඔහුට බලතල නැත්නම් ඒ දෙයට මැදිහත් වෙන්නේ. මොකද වෙන්නේ? ඔහුගේ ආයතන අඩු කරනවා නම් මොකද වෙන්නේ? දැන් මේ අලුත් 20 වෙනි සංශෝධනයට මම පසුවට කියන්න සමාගම් 117ක් ඉවත් කළා තියෙනවා. රාජ්‍ය සමාගම්. මොකද 1978 ව්‍යවස්ථාව හදනකොට අපේ රටේ පෞද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි ඒකාබද්ධ වෙච්ච සමාගම් තිබුණේ නැහැ. 80 දශකෙන් පස්සේ විශේෂයෙන් 2000න් පස්සේ තමයි මේ රාජ්‍ය පෞද්ගලික සමාගම් බිහි වුණේ. සංස්ථාවල කොටස් දීලා සංස්ථාවලින් තවත් පැටව ගහලා ඒවයි අයිතිය සහිත 100%ක් අයිතිය එළියට ගියපු සමාගම් හැදුනේ. ඒ සමාගම් විගණනය කිරීමේ බලතල 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හැදුවට පස්සේ තමයි විගණකාධිපතිවරයාට පුළුවන් වුණේ පෞද්ගලික විගණන ආයතන වලින් හදාපු විගණන වාර්තා වෙනුවට රජයේ විගණනයේට මේ රාජ්‍ය සමාගම් ගේන්නේ. හැබැයි දැන් මේ රාජ්‍ය සමාගම් 117ක් අයින් කරලා තියෙනවා. 117 අයින් කරාම මොකද වෙන්නේ? කෝප් කමිටුව කැඳෙව්වට පස්සේ සමහර ආයතන අපි දැක පහුගිය කාලේ අභියෝග කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අභියෝග කළා. ටෙලිකොම් ආයතනය අභියෝග කළා. තවත් ආයතන ගණනාවක් අභියෝග කළා අපිට අපි එන්න බැඳිලා නැහැ කියලා. විදුලි බල මණ්ඩලයේ යටතේ තිබිච්ච LTL කියන එක ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනේ වෙනම නීතිපතිවරයාගේ ලියුම් අරගෙන ආවා. අපි මේ කෝප් කමිටුවට එන්න බැඳීමක් නැහැ කියලා. විදුලි බල මණ්ඩලයට 63ක අයිතිය තියෙද්දි. ඒ අභියෝග අපි බාරගත්තා. බාරගෙන කැඳෙව්වා. කැඳෙව්වේ කොහොමද? මේ බලතල යටතේ ව්‍යවස්ථාපිත බලයක් විගණකාධිපතිවරයාට විගණනය කරන්න තිබිච්ච නිසා. විගණකාධිපතිවරයාගේ විගණනෙන් ඉවත් වුණාට පස්සේ වෙන්නේ ඒ ආයතන පාර්ලිමේන්තුවට කැඳෙව්වට වැඩක් නැහැ. දුකසප අහලා තමයි යන්න වෙන්නේ. මොකද ඒ ආයතන පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවට පාර්ලිමේන්තුවට බලය තියෙන්නේ විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාවලියට ඒ ආයතන යටත් නම් පමණයි. නැත්තම් කැඳවන්න බලයක් නැත්තේ නෑ. කැඳවන්න බලය තියෙනවා. කැඳවල වැඩක් නෑ. කැඳවන්න පුළුවන් වුණාට ඒකේ තේරුමක් නැති ක්‍රියාවලියක් බවටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි බරපතල දේ. ඊළඟට වැදගත් දේ තමයි ප්‍රසම්පාදනය. ප්‍රසම්පාදන කොමිසම මේ 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කිරීම. ඒ ඉවත් කළා තියෙන්නේ ඇයි? සමහර විට මේක වචනෙන් තේරෙන්නේ ප්‍රසම්පාදනය කියන්නේ මොකක්ද තේරෙන්නේ නැහැ. හැබැයි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇතුළේ තමයි රජයේ ආයතන මිලදී ගැනීම ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය තියෙන්නේ ප්‍රසම්පාදන ඇතුළේ. එතකොට ටෙන්ඩර් කැඳවීම, මිල ගණන් කැඳවීම, මිලදී ගැනීම ක්‍රියාවලිය ඕන විදිහට හිතුමතේ කරන්න බෑ. ඒක ඉහළ ඉඳලම ජනාධිපතිවරයාගේ ඉඳලම එහෙම නැත්නම් අගමැතිවරයාගේ ඉඳලම කැබිනට් ඇමතිවරුන්ගේ ඉඳලම ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලතල තියෙන කාටද කියලා නිර්දේශයන් හදන්නේ ප්‍රසම්පාදන කොමිසමේ. මොකද සමහර වෙලාවක ආයතනික සභාපතිවරයාට මිලදී ගැනීමට අත්සන් ගන්න පුළුවන් බලයක් තියෙනවා සමහර ගනුදෙනු සම්බන්ධයෙන්. සමහර ගනුදෙනු සම්බන්ධයෙන් ආයතන සභාපතිවරු විතරක් බෑ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕන. සමහර ඒවා අධ්‍යක්ෂක මණ්ඩලයට බෑ අමාත්‍යාංශ ලේකම්වරයාගේ යටතේ තියෙන්න ඕන. සමහර ඒවා අමාත්‍යාංශ ලේකම්වරයාට බෑ කැබිනට් අනුමැතිය ගන්න ඕන. මොකද ඒ ගනුදෙනු වල ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කවුද ඒ ස්වභාවය තීරණය කළේ තියෙන්නේ? කොහොමද ඒ ස්වභාවය තීරණය වෙලා තියෙන්නේ? මොන නිර්ණායක මතද? ඒ මිලදී ගැනීමේ ක්‍රියාවලියක සීමාවන් මේක සභාපති කරන්න පුළුවන් දෙයක්ද? මේක ආයතනයේ ගණකාධිකාරීවරයාට ගන්න පුළුවන් දෙයක්ද? මැනේජර්ට ගන්න පුළුවන් දෙයක්ද? නැත්නම් කැබිනට් මණ්ඩලයට යන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නේ ප්‍රසම්පාදන නිර්දේශයන් අනුව. දැන් ප්‍රසම්පාදන කොමිසමේ බලතල අයින් කරාට පස්සේ ව්‍යවස්ථාවෙන්ම මොකද වෙන්නේ? දැන් පහුගිය කාලේ සිද්ධ වෙච්ච හෙජින් ගනුදෙනුව, ගල් ලංගුරු මිලදී ගැනීමේ ගනුදෙනුව, සතොස හාල් ගෙනාපු ගනුදෙනුව, පශු සම්පත් මණ්ඩලයේ කිරිහරක් ගෙනාපු ගනුදෙනුව. මේවයිත් විච වංචා දූෂණ හෙව්වේ කොහමද? මේවයිත් විච වංචා දූෂණ අපි හෙව්වේ මේ මිලදී ගැනීම ක්‍රියාවලිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොමිසමක් තිබිච්ච හින්දා. ඒක විගණනයට අදාළ වෙලා තිබිච්ච හින්දා. ඒතකොට මේක වැදගත් දෙයක්. මේ ඕනම ගනුදෙනුවක සැපයුම් කරුවන් නිර්දේශ කර ගැනීම, සැපයුම් කරුවන් ලියාපදිංචි කර ගැනීම, ඒවයි විනිවිදභාවය තීරණය කරන්නේ අනිවාර්යයෙන්ම ආයතනයක රජයේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන ශක්තිමත් භාවය අනුව. දැන් ඔබ අපි දන්නවා කවුරුත් ඔය අධිවේගී මාර්ගවල වංචා දූෂණ සිදු වුණා කියලා පහුගිය ආණ්ඩු කාලේ කෑ ගැහුවා. මේ අද බලයේ ඉන්න ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එදා විපක්ෂයේ ඉඳගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වංචා දූෂණ ගැන කතා කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ වංචා දූෂණ ගැන කතා කළා. ඉතින් ඒව ගැන කතා කරා නම් කතා කරේ මොකද්ද? ප්‍රසම්පාදනයේ අඩුපාඩුකම්. එතන කොමිසමක් තිබිලත් ඒ වංචා දූෂණ සිද්ධ වුණ ඒව ගැන කතා කළා. හැබැයි එදා අපිට බලයක් තිබුණා පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවගල ඕගොල්ලෝ මේ
procurement guideline වලට අනුව වැඩ කළා නෑ නේද කියලා අහන්න. මොකද අපිට පාරකට තාර දැම්මට පස්සේ පාර ලස්සනට පෙනුනට පාර ඇතුලේ කතාවක් තියෙනවා. අධිවේගී මාර්ගයේ ලස්සනට තිබුණාට ඒක ඇතුලේ කතාවක් තියෙනවා. ඇතුලේ කතාව තමයි මහ ජනතාවගේ මුදල්. කෝටි ගණන් සිල්පර කොටවල තියෙනවා. රේල් පාර හදනකොට තියෙනවා. කොන්ක්‍රීට් ගහනකොට තියෙනවා. ඒකට දාන කම්බි ගානේ තියෙනවා. ඒ කම්බි ගාන කොච්චරද කියලා තීරණය කරන්නේ ඉංජිනේරු මහත්තයා විතරක් නෙමෙයි. ඒක ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළයි. මිලදී ගැනීම ක්‍රියාවලියේ පාරිශුද්ධභාවය විනිවිදභාවයට අදාළයි. අන්න ඒක තමයි මේ නතර කරන්නේ. මේ සියලු දේ කිරීමේ අභිලාෂය හොඳටම ඔප්පු වෙනවා විගණකාධිපතිවරයා පත් කරන්න යන විදිහේ. මොකද විගණකාධිපතිවරයා පත් කිරීම පිළිබඳ කාරණා විගණන නිලධාරීන් පත් කිරීම පිළිබඳ කාරණා හිතුමතේ කරන්න බෑ. 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන පනත කියලා පනතක් තියෙනවා. ඒ පනත යටතේ රෙගුලේෂන්ස් හදන්නේ කොහොමද? වරලත් ගණකාධිකාරී ආයතනයේ වගකීම් මොකක්ද? වරලත් සුදුසුකම් සහිත විගණකයෙක් කියන්නේ කවුද කියලා මේ පනතේ කියලා තියෙනවා. දැන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බා දිගටම 153 එක යටතේ විගණකාධිපතිවරයෙක් වන්නේය විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණකවරයෙකු විය යුතු අතර ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව පත්වනු ලබන්නේ විගණකාධිපතිවරයා යථා පැවැත්මෙන් සිටින තාක්කල් ස්වකීය ධූරය දරන්නේ. එන විගණකාධිපතිවරයා කියන්නේ කවුද? සුදුසුකම් ලත් විගණකවරයෙක් විය යුතුයි. ඒ සුදුසුකම් ලත් විගණකවරයයි කියන එක නම් කරලා තියෙන්නේ අර මං කලින් කියපු 1995 අංක 15 දරන ගිණුම් කරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන පනතේ. දැන් මෙතන මොකද කියන්නේ? 20 වෙනි සංශෝධනයේ විගණකාධිපතිවරයෙක් වන්නේය විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේය. එතකොට කො සුදුසුකම් ලත් විගණක කියන කොටස. දැන් එතකොට මේකේ කියන විදියට අර මේ දවස්වල සුප්‍රසිද්ධ විදියට යන්නේ ජනාධිපතිතුමාගේ කටවචනෙන් කියන දේ චක්‍රලේඛයක් වන්නේ කියන. දැන් මේකට අනුව විගණකවරයා පත් කරන්නේ කවුද? කලින් නම් තිබුණා විගණකාධිපතිවරයා වෙනුවෙන් විගණකාධිපතිවරයාට ස්වකීය සිය දූර කාලයේ කාර්යභාර ඉටු කිරීමට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. දැන් මේකේ පොත වෙන්නේ. විගණකාධිපතිවරයාට සිය දූරයේ කාර්ය ඉටු කිරීමට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා තැනැත්තෙකු පත් කිරීමට විගණකාධිපතිවරයාට බලය ඇත්තේ. ජනාධිපතිවරයාට බලය ඇත්තේ. ජනාධිපතිවරයාට බලය ඇත්තේ. ඒ විගණකාධිපතිවරයා පත් කරන්නේ අර ව්‍යවස්ථාදායක සභාවකින් නෙමෙයි ජනාධිපතිවරයා. ජනාධිපතිතුමාම කියනවා මගේ කටවචනෙන් පිට වෙන දේ තමයි චක්‍රලේඛය කියන්නේ. දැන් සර්කියුල නෙමෙයි තියෙන්නේ සර්කියු දේ සර්කියුල වෙලා තියෙන්නේ. මේ දවස්වල එහෙමනේ තියෙන්නේ. සර්කියු දේ සර්කියුල වෙලා තියෙන්නේ. දැන් එතකොට මේක වෙන්නේ මොකද්ද? විගණකාධිපතිවරයා කියන්නේ සුදුසුකම් ලත් විගණකවරයෙක් කියන කිවත් උනාට පස්සේ සුදුසුකම් ලත් කියන පුජ්‍යලයා සර්කියු දේ වෙන්න පුළුවන්. දැන් මම දැක්ක මාධ්‍ය කියනවා අර ජනාධිපතිතුමා ගමින් ගමට ගිහිල්ලා කියනවා අපි මේ චක්‍රලේඛ වලින් නෙමෙයි යුද්ධ කරේ යුද්ධ කරනකොට අපි මං කියෝ දේ තමයි කරේ වගේ එකක්. ජනාධිපති විධායක ජනාධිපති නම් ජනාධිපතිතුමාගේ කටින් කියවෙන දේ තමයි නීතිය කියලා කියන්නේ ජනාධිපතිතුමා කියනවා. හෙට කිව්වොත් එම සර්කියු දේ සර්කියුල නෙමෙයි සර්කියු දේ අනුව හමුදා නිලධාරියෙක් තමයි විගණකාධිපති කියලා. විගණකාධිපති වෙන්නේ සුදුසුකම් ලත් විගණකවරයෙක් නෙමෙයි. කර්නල් කෙනෙක් වුණත් විගණකාධිපති වෙන්න පුළුවන්. ඇයි සර්කියු දේ සර්කියුල වෙලා තියෙන නිසා. අද සර්කියු දේ චක්‍රලේඛ වෙන රටක් මේක. එතකොට මොකද වෙන්නේ? සුදුසුකම් ලත් විගණකවරයෙක් විගණකාධිපති වෙන්න ඕන වෙනකොට සර්කියු දේ සර් කියනකොට කවුරු හරි කෙනෙක්ගේ නමක් එයා විගණකාධිපති වෙන්න පුළුවන්. ඒක තමයි වෙලා වෙන්නේ යන්නේ මේ මූල්‍ය පාලනයත් සම්පූර්ණ පාර්ලිමේන්තුවෙන් ගැලවිලා සර්කියු දේ බවට පත් වෙන්න පුළුවන්. විගණනය කියන්නේ සර්කියු දේ වෙන්න පුළුවන්. විගණකාධිපතිවරයා සර්කියු දේ වෙන්න පුළුවන්. එතකොට රටක් කොහෙද යන්නේ? එතකොට කෝප් කමිටුවට වැඩක් වෙන්නේ නැහැ. කොහොමත් 20 වෙනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට මේ ගේන ආයතන වලින් කරන්න දෙයක් නැති වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ අර ඇවිල්ලා සභාවකේ නිකන් මොන හරි කියවලා යන මිනිස්සු ටිකක් බවට පත් වෙනවා. කෝප් කමිටුවේ ඉන්නෙත් එහෙම අය බවට පත් වෙනවා. මෙතෙක් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ විජ්ජ බලය ගැලවෙනවා. මේක ගැලවිලා යනවා අනිවාර්යයෙන්ම මේක ගැලවෙනවා. කෙනෙකුට තර්ක ගන්න පුළුවන් ඕක කලින් කොමිෂන් සභාව නොතිබිද්දි තිබුණා නේද? පාර්ලිමේන්තුවට කැඳවන්න පුළුවන් කියලා කැඳෙව්වට වැඩක් නැහැ. කැඳහැලියක්ම බවට පත් වෙනවා. කැඳවන්න පුළුවන්. ආයතන කැඳවන්න පුළුවන්. කැඳවලා අපේ ආණ්ඩුව අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා යවන්න පුළුවන්. එහෙම කාලයක් අපි වින්දා. අපි පාර්ලිමේන්තුවේ හිටියා එහෙම කාලෙක. එහෙම තිබුණා. ඔය කෝප් කමිටුවට ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු තර්ජනය කරපු වෙලාවල් තිබුණා. මගේ ආයතන මගේ නිලධාරීන් අපිට ඕන දේ වැඩ කරනවා කියලා. ඒ වෙනුවට අපි සම්ප්‍රදායක් හදාගත්තා. මම කෝප් කමිටුවේ සභාපති හැටියට කටයුතු කරද්දී කෝප් කමිටුවේ සමාජිකයෙක් ඇමතිවරයෙක් නම් ඒ ඇමතිවරයාගේ ආයතනයක් හැදවන වෙලාවක
ඇමතිවරයා කාරක සභාවේ සමාජිකයෙක් වුණත් එළියට යන්න ඕනේ කියලා සම්ප්‍රදායක් තිබුණා. මට මතකයි ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කඳු වෙලාවේ දයාසිරි ජයසේකර මං එළියට තිබ්බා. එළියට ගියා. යවුවා. ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා අබේසිංහ ඇමතුමා හිටියා කාරක සභාවේ සමාජිකයෙක්. ප්‍රවාහන කොමිසම කැඳවන වෙලාවේ එතුමා එළියට ඇරියා. ඇමතිවරයා එළියට යවලා තමයි අපි ඒ වෙලාවේ පරීක්ෂණය කරේ. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් කොමිසම එළියට දාලා විගණන කොමිසම එළියට දාලා ඇමතිවරයා ආණ්ඩු පක්ෂයෙන් සභාපතිපත් කරගෙන කෝප් කමිටුවට මාධ්‍යට වහලා ඇතුලේ වෙන්නේ දෙය මොකද්ද කියලා එළියට පේන්නේ නැති කරලා Tamanට කැමති ආයතන ටික කැඳවගෙන දුක සැපහලා මොකද වෙයි කරන්න කියලා. හල ඕනනම් ඒකෙදිත් කියන්න පුළුවන් මගේ එකෙක් ඉන්නව දා ගන්න ඕන. පොඩ්ඩක් බලපන් මචං කියලා. නේ? එහෙම කියන්න පුළුවන්. ඒ මාධ්‍ය දන්නේ අපිට හොරකමක් ගන්න තියෙන පොඩ්ඩක් බලමු ඕක කොහොමද කරන්න කියලා. එහෙම සාකච්ඡා යන්නත් පුළුවන්. ඒ විගණකාධිපතිර ගන්න දෙයක් නැහැ එතකොට. ඒ තත්ත්වයට තමයි මේ 20 වෙනි සංශෝධනය විසින් ගමන් කරමින් තියෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සමාගම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණනයට ලක් කරපු රාජ්‍ය සමාගම් 117ක් මේ අනුව මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වුණොතින් පාර්ලිමේන්තුවේ ඉවත් වෙනවා. ඒකේ වත්කම් වටිනාකම විතරක් තියෙනවා කෝටි 74300ක්. ඒ සමාගම් 117 ඒකේ ආදායම තියෙනවා විගණනය කරලා තියෙනවා ඒ ඉවත් කිරීම නිසා වාර්ෂික ආදායම් රාජ්‍ය විගණනයෙන් ඉවත් වෙනවා කෝටි 32471ක්. කෝටි 32471ක රජයේ ආදායම් විගණනය අහිමි වෙනවා. මම කියන්නේ ආදායම අහිමි වෙනව නෙමෙයි. ආදායම් විගණනය අහිමි වෙනවා. ඒවා තමයි අර ගානක් මිම්මක් නැතුව ගඟේ මූදේ දාන සිද්ධ වෙන්නේ.